ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා දෙගුණට වැඩ කරන්න සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් වසංගතයක් එහෙම ආවම අද දිනමින පුවත්පතට තීරු ලිපියක් කොළමක් ලියනවා මහින්ද කුමාර දලපොත මහත්මයා ඒකත් එහෙමයි කියලා හැම අඟහරුවාද දවසම අද ඒකේ තේමාව වෙලා තිබුණේ දෙගුණට වැඩ ඕනෑ තරමක වසංගතයක් උවදුරක් ගෙවදීමෙන් ආලපාලු වන වගාවන් අතරමඟ නතර නොකර යලි උද්වේගකර ජවයකින් පටන් ගැනීමේ සිරිතට අපේ ජනසම්මත චාරිත්‍ර වාරිත අනුව මුල පිරුණා. දෙගුණට වැඩ කිරීම යනුවෙන් සම්මතය හැඳින්වෙන්නේ එයයි. දෙගුණ යනු ගුණ දෙකකි. එනම් ප්‍රමාණ දෙකකි. වසංගත නිමාවත් සමග දෙගුණට වැඩ කිරීම යනු වෙනදා කලාමෙන් දෙගුණයක් වැඩ කිරීමේ සම්මතයයි. ඒ කියන්නේ සමහරලාවට එක්කෙනෙක්ට දෙන්නෙක්ගේ වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක්ගේ ජවයෙන් වැඩ කරනවා කියන එක තමයි දෙගුණට වැඩ කරනවා කියලා කියන්නේ. මේ වගේ වසංගතයක් ආවන් පස්සේ උවදුරක් ආවයින් පස්සේ දෙගුණට වැඩ කරොත් දිනන්න පුළුවන්. ඒ නිසා තමයි කොටස් වෙළඳපොළ ඊයේ වාර්තාගත අගයක් සටහන් කරන්නේ. ඊළඟට විදේශගත ශ්‍රමිකයන් රටවිරුවන් ලංකාවට වැඩි වැඩියෙන් එන්නේ ඊට පස්සේ පුරන් කුඹුරු වගා කරන්න පටන් ගන්නේ ආර්ථික වර්ධන වේගයේ කලින්නර අපේක්ෂා කළා වගේ ඍණ අගයක් නෙවෙයි ධන අගයක් වාර්තා කරන්නේ මේ දෙගුණට වැඩ කිරීමේ ප්‍රතිඵල. අද ජනවාරි මාසේ 19 වනදා ඉතිහාස පොත ලියාගෙන තියෙනවා 1933 අවුරුද්දේ අද වගේ දවසක බර්නාඩ් ෂෝ කියන අයිරිෂ් ජාතිකයා ලංකාවට ආපු බව සංචාරක සඳහා. බර්නාඩ් ෂෝ කියන්නේ සුප්‍රකට දාර්ශනිකයෙක් ලේඛකයෙක්. ඔහු අයිරිෂ් ජාතිකයෙක්. අයිරිෂ් ජාතිකයෙක් වන ඔහු කරපු ප්‍රකාශ ඔය ලෝකයේ රංගමඩලක් අපි එහි නළුවන් වෙමු මේ වගේ ප්‍රකාශවලට ඔහුගේ සම්මාදමක් තියෙනවානේ. ඔහු කියනවා ලංකාවේ සංචාරය කරලා ගියාට පස්සේ මම අයිරිෂ් ජාතිකයෙක් නොවුනා නම් උපදින්න ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ. අයිරිෂ් ජාතිකයෙක් නොවුනා නම් මම උපදින්න ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ. බර්නාඩ් ෂෝ අද වගේ දවසක තමයි 1933 ලංකාවට එන්නේ. ඒ ඇවිල්ලා කරන සටහන තමයි ඒ. ඒ කියන්නේ මේ ලංකාව කියලා කියන්නේ ඔබ සහ මම ජීවත් වෙන රට කොයිතරම් වාසනාවන්තද. අද ජාතික පුවත්පත්වල විදේශ පුවත් අතරේ වාර්තා වෙන කාරණා දිහා බැලුවෙන් පස්සෙත් මේ කාරණාව තව තවත් තහවුරු වෙනවා. නිදසුනක් විදිහට එංගලන්තේ හැම තප්පර 30කට වරක්ම කොවිඩ් ආසාදිතෙක් වාර්තා වෙනවා. ලෝක තත්ත්වය කොහොමද කියලා සුපුරුදු පරිදි බලන්න පුළුවන්. අපි යමු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කරන විදිහට අද උදෑසන වෙද්දී 9,79,72,881 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් ලෝක පුරා වාර්තා වෙනවා. මියගේ සංඛ්‍යාව 20,48,283ක්. ඊයේ දවස තුලත් ඒ කියන්නේ මේ ගෙවිවුණු රාත්‍රිය තුලත් ලෝකේ 4,53,472ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා. මියගේ සංඛ්‍යාව 8,807යි. ලංකාවේ තත්ත්වය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලීන කරනවා. ඒ අනුව ලංකාවේ මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 7,318ක් පමණයි. මොකද 45,820ක් දෙනා සුව වෙලා ගිහිල්ලා තියෙනවා කොවිඩ් ආසාදිතයෝ. වාර්තා වෙන සමස්ත සංඛ්‍යාව 53,408යි. එයින් 45,820ක්ම සුව වෙලා ගිහිල්ලා තියෙනවා. මියගේ සංඛ්‍යාව 270ක් බව වාර්තා කරනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. බලමු ජාතික පුවත්පත් කොහොමද මොනවද කොවිඩ් සම්බන්ධව සහ රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් වාර්තා කරන්න කියලා ප්‍රධාන ප්‍රවෘත්ති වල ශීර්ෂ පාඨ දිහාටයි දැන් අපි යොමු වන්නේ. මෞබි පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ ජේ.ටී.ද සිල්වා සහ කුමුදු ජයවර්ධනයි වාර්තා කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8 දෙනෙකුට කොරෝනා 74ක් නිරෝධායනට කියලා වාර්තා කරද්දී අපි පෙරලා බලනවා දෙවෙනි පිටුවේ තමයි වැඩි විස්තර තියෙන්නේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. 8 දෙනෙකුට වැළඳිලා කියලායි තහවුරු කරන්නේ. මේ සම්බන්ධයෙන් මෞබිම කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර හැකි බවයි. එම ආසාදිතයන් පළමු පෙළ ආශ්‍රිතයන් 74 දෙනෙකු ස්වයං නිරෝධයන්ට ලක් කර ඇති බව වාර්තා වූ අතර අමාත්‍යාංශයේ අංශ 3ක් වසා දමා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරන කොමුණත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තවමත් මේක සමාජගත වෙලා නැහැ කියලා. සමාජගත වුණේ නැතුණාට කමක් නැහැ.
ඇමති පියල්ටත් කෝවිඩ් වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඡායාරූපයකුත් ඒත් එක්කම පළ කරනවා. මේ ඡායාරූපය ටිකක් උත්ප්‍රාසාත්මකයි. පැණිය පානය කරමින් මුලදි ධම්මිකගේ පැණියත් බීලා උත්සව ගණනාවකට ගිහින් ඇමතිවරයා බිරිය දියණිය ඇතුළු තිදෙනාම දැන් කොග්ගල. එහෙමයි අද අරුණ පුවත්පත වාර්තා කරන අජිත් අලහකෝන් සහ ලක්හිත විද්‍යාසේකර කළුතර සිට වාර්තා කරනවා. එහෙම අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ අද පුවත්පතට යනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඒකටම දිගුවක්, ඒ පුවතටම දිගුවක්. ඒ තමයි රාජ්‍ය ඇමති පියල්ටත් කෝවිඩ් ඇමති GL ස්වයන් නිරෝධානයට මන්ත්‍රී පොකුර 4 දක්වා ඉහළට කියලා වාර්තා කරන්නේ දිනේෂ් සමරකෝන්, බිමල් ශාමන් ජයසිංහ සහ අලුත්ගම තුසිත ද සිල්ලා. රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාට කෝවිඩ් ආසාදනය වීමත් එක්කම රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වූ අධ්‍යාපන මාත්‍ය GL පීරිස් මහත්මයා ස්වයන් නිරෝධානයට කැමැත්තෙම යොමු වී තිබෙන බව තමයි වාර්තා කර සිටින්නේ. මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4යි. මුලින්ම හඳුනාගත්තේ රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහත්මයා. ඊට පස්සේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට ආසාදනය වෙච්ච බවට හඳුනාගෙන උනා. මන්ත්‍රී පොකුර 4 දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන් කර සිටිනවා. අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහත්මයාත් රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙච්ච උත්සවයක ආරාධිතයෙක් විදිහට සහභාගී වෙනවා. ඒ නිසා මහාචාර්ය GL පීරිස් අමාත්‍යවරයාත් ස්වයන් නිරෝධානයට ලක් වෙනවා. දැන් අද බුද්ධික නැත්තේත් ආදර්ශය වඩා වැදගත් වෙන නිසා. බුද්ධික අද නැත්තේත් ඒ විරාමය ලැබ යුතු නිසා. අපි යනවා අද ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතෙත් මුල් පිටුවේ මේ පුවත වාර්තා කරනවා. හැබැයි ප්‍රධාන සිරස්තලයේ වෙන කතාවක්. ඒ තමයි ෆේස්බුක් අන්තවාදියාගේ බැංකු ගිණුමේ කෝටි 7ක් වාර්තා කර සිටින්නේ නිමන්ති රණසිංහ. මෙහෙම කොහොමද වෙන්නේ කියලායි වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකාවේ IS ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම කියලා පහුගිය දෙසැම්බර් 12 වෙනිදා මේ පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් පිටුවේ ලිපියක් පළ කරලා තිබෙනවා. මේ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහම්මඩ් ෆසාල් නිසාර් කියන සැකකරු බවයි ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. මම මුස්ලිම් අන්තවාදියෙක් වෙමි යන මෑන් නිකුත් කර ඇති ඔහුගේ 7 වෙනිදාට නියමිත මුහුණු පොතේ ප්‍රකාශයක් මගින්ද විදේශයන්හි සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු යොදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාකාරකම් රාශියක් සම්බන්ධයෙන් වන හෙළිදරව්ව කියලා මේ විදිහට ජන සමාජය අතර කලබීමක් ඇති කරන සහ අන්තවාදී වපුරන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් තමයි මේ සැකකරු අත්අඩංගුවට ගන්නේ. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මේ පිළිබඳ සොයා බලද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනා ගන්නවා මේ සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් 2020 අවුරුද්දේ සංසරණය වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ පුද්ගලයාට නිශ්චිත ආදායම් මාර්ගයකුත් නැහැ. පැහැදිලි ආදායම් මාර්ගයක් පෙන්වන්නට නොමැති මේ සැකකරු විසූ අංක 46.4.2 පීඨ පටුමග දෙහිවල ලිපිණේ පදිංචි නිවාස සංකීර්ණයක පිහිටි නිවස ඔහු කුලියට අරගෙන තියෙන රුපියල් 80000ක මාසික කුලියට කුලී පදනම මත ලබාගත් වාහනයක් සඳහා මාසික රුපියල් 50000ක් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයක් පවත්වාගෙන තිබෙනවා. ඒ සඳහා 1,25,000ක මුදලක් වියදම් කරලා තියෙනවා. මේ විදියට නිශ්චිත ආදායමකුත් නැති පුද්ගලයෙකුට මෙහෙම කෝටි ගණන් කොහොමද බැංකු ගිණුමේ එහා මෙහා වෙන්නේ? ඊට පස්සේ ලක්ෂපතියෙක් වගේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒ අපරාධකාරයෝනේ. ඒතකොට අපරාධකාරයෝ ගෙන් සමාජය බේරගන්නේ කවුද? ආරක්ෂක අංශය, පොලිසිය. වැටත් නියරත් ගොයම් කානම් කියන කාරණාව එහෙම නැත්නම් ඒ කියමන සැර මදි වගේ හිතෙන්නේ. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු චාවාරමේ යෙදුණු අනුරාධපුර පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් ලොක්කා අල්ලයි. නාකොටික් ලොක්කා කියලා කියන්නේ. අනුරාධපුර පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් ලොක්කා අල්ලයි ලක්ෂ 5ක මත්කුඩු සිම් කාඩ් සහ හැඳුනුම්පත් රැසකුත් සොයාගනී කියලා අද අනුරාධපුර විශේෂ වාර්තාකරු පර්සි කුරුණේරු සහ මිහින්තලේ රංග චතු වාර්තා කර සිටිනවා. දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට ගන්නෙත් මේ වාර්තාවම තමයි. අනුරාධපුර අපරාධ කොට්ටාසේ විෂමද්‍රව්‍ය වැටලීම් ඒකකේ ස්ථානාධිපති චින්තක කෝල්ලේ ගෙදර නැමැත්තා රුපියල් 5 ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු පැකට් 77ක් ඒ සඳහා දාගත් ජංගම දුරකථන ඇතුළු විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් රැසක් සමග අනුරාධ පොලිසිය මගින් ඊයේ පෙරවරු 11:30ට පමණ අනුරාධපුර කරවක්කුරම ගණවදේවි කෝවිල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේකත් හරියට චිත්‍රපටයක් වගේ කතාවක්. අද දිවෙන පුවත්පත ඇතුල් පිටුවක මේ විස්තර පළ කරනවා. දැන් මේ පුද්ගලයා පිළිබඳව මීට මාස ගණනාවකට කලින් ඉඳලම තොරතුරු වාර්තා වෙලා තියෙනවා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහත්මයාට.
මේ තොරතුර ආවයින් පස්සේ මාස 3ක් විතර තිස්සේ පිටිපස්සේ ලුහු බැඳ ගිහිල්ලා තිනවා ඔහුට ඉව වැටෙන්නේ නැති විදියට. ඊයේ දවසේදී 11 මාරට විතර වගේ අත්අඩංගුවට ගැනීමට සිද්ධ වෙනවා. මේ අතර සැකකාර පොලිස් පරීක්ෂකවරයා පසුපස මාස 3ක පමණ කාලයක් ලුහු බැඳීමෙන් පස්සේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. නිලධාරීන් එහි අනවස්ථාවේදී ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කළ මද්‍රව්‍ය පැකට්ටුවක් කරවක්කුළම ප්‍රදේශයේ ගණදෙවි ප්‍රතිමාව අසල වළදමීමට සැකකාර පොලිස් පරීක්ෂකවරයා සූදානම් වීමත් සමග තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ පුද්ගලයා ඊට පස්සේ තමන් සතුව තිබිච්ච ජංගම දුරකථනය විසිකල්ලා තියෙනවා වතුරට. ඒක හඳුනා ගන්නට ඒක අත්අඩංගුවට ගන්නට සමත් වෙලා තිබෙනවා. අනුරාධපුර පොලිස් මද්‍රව්‍ය වැටලීම් ලොක්කා අල්ලයි කියලා දිවයින පුවත්පත අද ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා ඒ අන්දමට. ඊට පස්සේ අපි සූදානම් තවත් එහෙම කොල්ලයක් තමයි මේ මෝදර දීවර වරායේ කුණු කොල්ලයට දුන් රාජිත ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා කියලා අද වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව ප්‍රධාන පුවත් සිරස්තල ඔහොමයි වාර්තා වෙන්නේ. ප්‍රධාන පුවත් සිරස්තල අතරේ මෝදර දීවර වරාය සම්බන්ධ පුවත දිනමින ප්‍රධාන පුවත හැටියට වාර්තා කරනවානේ. කුමුදු හෙට්ටිආරච්චි වාර්තා කරන ආකාරයට මෝදර දීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත ඉතා අඩු මුදලකට බදු දීමෙන් රජයට පාද සිදු කළේ යයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර බහර දුණු කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් නෝ ශරීරය අපමත මුදා හැරීමට ඊයේ නියෝග කළා කියලයි දිනමින ප්‍රධාන සිරස්තලේ වාර්තා කර සිටින්නේ. මේත් එක්කම අපිට යන්න පුළුවන් COVID-19 පිළිබඳව වාර්තා කරන පුවත් වෙත ප්‍රධාන පුවත් සිරස්තල ඔහොමයි වාර්තා කර සිටින්නේ. අපි යනවා මව්බිම පුවත්පත ජාතික පුවත්පත් බොහොමයක් පිටු පුරා පළ කරනවා COVID-19 සම්බන්ධ පුවත් දෙස් විදෙස් වාර්තා වෙන පුවත්. මව්බිම පුවත්පතට ගියාම මව්බිම පුවත්පත විශේෂ පුවතක් පළ කරනවා. WHO එක තවම අනුමත කර තිබෙන්නේ ෆයිසර් එන්නත පමණයි. අනෙක් එන්නත් අනුමත කිරීම අවසන් අදියරේ පෙබරවාරි වන විට ලංකාවට එන්නත් ලබා දීමට හැකි වේවි කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා උපුටා දක්වමින් අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව ඉදිරි සති 2 ඇතුළත ලියාපදිංචිය සම්පූර්ණ කරන සමත් වුණොත් අපිට පුළුවන් වුණොත් පෙබරවාරි මාසයේ මුල් සතිය වෙනකොට කොරෝනා වලට එරෙහි එන්නත ලංකාවට පැමිණේවි කියලා විශ්වාසය පළ කරනවා විශේෂඥ වෛද්‍යතුමන්. අද වන විට ප්‍රධාන වශයෙන් ලෝකයේ රටවල් 4ක තිබෙන එන්නත් අවසාන අදියරට හෙවත් 3 වන අදියරට පැමිණ තිබෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනය කළ ෆයිසර් ආයතනයේ එන්නත, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිෂ්පාදනය කළ එන්නත, රුසියාවේ ස්පුට්නික් 5 එන්නත, චීන එන්නත අවසාන අදියරේ ඇගයීම් කරමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවමත් අනුමත කර තිබෙන්නේ ෆයිසර් එන්නත පමණයි. නමුත් අනෙකුත් සියලුම එන්නත් වර්ග මේ වන විට අවසාන අදියරේ හදිසි අනුමත කිරීමේ ක්‍රමවේදය යටතේ අවසන් වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරනවා යයි අදහස් වන්නේ ඒ අය විසින් නොමිලේ සැපීම සඳහා ලෝකයේ රටවල් වලට ආධාර සඳහා ලබා දෙන එන්නත්. ඒ අනුව මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළා අපිට ඉක්මනින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන එන්නත පෙබරවාරි මාසෙ වෙද්දී ලබා ගන්න සූදානම් බව ප්‍රසන්න ගුණසේන මහත්මයා සඳහන් කරනවා. මව්බිම පුවත්පත සෙසු පුවත් අතර වාර්තා කරනවා පස්සර සිසුන් 3කට වෛරසය ආසාදනය වෙලා පස්සර ප්‍රදේශයේ පාසල් සිසුන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ශරීරගත වී තිබෙන බව PCR පරීක්ෂණ මගින් හෙළි වී තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා. මධ්‍යම පළාතෙන් COVID මරණ 23ක් රාගම වාට්ටු 4ක් COVID වෙනුවෙන් වෙන් කර තිබෙන බවත් මව්බිම පුවත්පත මේ පිටුවක් පුරා වාර්තා කරන පුවත් අතර ගෙනෙනවා. දෙසුමකට ඇවිත් යාපනයේ 16කට COVID හඩාපු පාස්ටර් මිය ගිහින් පළවෙනි වටේ කොරෝනා රැල්ල වෙලාවේදී ආందోලනාත්මක චරිතයක් වෙච්ච පාස්ටර්වරයා පාදිලිවරයා ස්විට්සර්ලන්තයේදී මිය ගිහින් තිබෙන්නේ හෘදයාබාධයකින් කියලයි අද මව්බිම පුවත්පත වාර්තා කර සිටින්නේ. නාගඩ රෝහලින් පැන්න දෙදෙනා සොයා මෙහෙයුම් කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. රෝගී දරුවාට ප්‍රතිකාර කර හැටන් දික්කොය රෝහලේ 9ක් නිරෝධායනට කියලා මව්බිම මේ වාර්තා කර සිටින්නේ. ඩිස්පෙන්සරියේදී මූලික ප්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරයාත් පවුලේ අයත් නිරෝධායනට ලක් කිරීමට පියවර කර තිබෙන බවයි මව්බිම තවදුරටත් සඳහන් කර සිටින්නේ. අතුරුගිරිය පොලිසියේ ට්‍රැෆික් නිලධාරියා ඇසුරු කළ 20ක් නිරෝධායනය කියලා වාර්තා කර සිටිනවා. මේ විදියට අද මව්බිම් පුවත්පත COVID-19 සම්බන්ධ පුවත් ගණනාවක් වාර්තා කර සිටිනවා. අපි සූදානම් සිසු පුවත් අතර වාර්තා කරන පුවත් මොනවද කියලත් ගෙනහැර දක්වන්න. ඒ අනුව අද අරුණ පුවත්පත කියා සිටිනවා නව COVID ප්‍රභේදයක් පිළිබඳව අනතුරු අඟවා සිටිනවා. ඒ අනුව අරුණ පුවත්පතට යන්න සූදානම්
අරුණ පුවත්පත වාර්තා කරන අන්දමට දිව රතු කරන නව කෝවිඩ් ප්‍රභේදයක් වාර්තා වී තිබෙන බව සඳහන් කර සිටිනවා. ඒ අනුව මොකක්ද මේ ලක්ෂණ? අද ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව සඳහන් වෙනවා. ශ්‍රියානි විජේසිංහ අරුණ පුවත්පතට වාර්තා කරන්නේ කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස COVID-10 යනුවෙන් වෛරසයක් මේ වන විට ලෝකයේ පුරා පැතිර යන බව. විශේෂයෙන්ම ළමයින් මේ සම්බන්ධයෙන් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මිය සඳහන් කරනවා. මේ වෛරසය මගින් පුද්ගලයාගේ දිව ආසාදනයට පත් කරන අතර තුවාල, රතු පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව පුරා පැවතීම රෝග ලක්ෂණ වශයෙන් දැකිය හැකි බව තමයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ දවස්වල දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. පැති කිහිපයක් නිසා කොවිඩ් වෛරසය ඊට පස්සේ දරුවන් ඔන්ලයින් යනවා. එහෙම ගත්තාම දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. දරුවන් අපයෝජනයට ලක්වීම මේ කාරණා ගැන හිතන අතරදී නව කොවිඩ් ප්‍රභේදයක් තියෙනවා COVID-10 කියලා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා අද වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. අපි සූදානම් අද පුවත්පතට යන්න. අද පුවත් කිහිපයක් පළ කරනවා කොවිඩ් සම්බන්ධව. පහුගිය දවසක වාර්තා වුණා දළදා මාලිගාව ආශ්‍රිතව රාජකාරී නිරත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිතයි කියලා. ඒ නිසා දළදා මාලිගාවේ කිසිදු සේවකයෙකුට කොවිඩ් නැහැ කියලා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කරන ප්‍රකාශය ෂේන් වීරසිංහ වාර්තා කර සිටිනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් නිලධාරීන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණත් එහි කෝරාලවරුන් ඇතුළු සියලුම සේවක මණ්ඩලය ඇන්ටිජන් පරීක්ෂණයට ලක්ව තිබෙන බැවින් අදාළ දළදා මාලිගාවේ කිසිදු සේවකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කරනවා. අද පුවත්පත මේ පුවත ගෙනෙනවා. ඊට පස්සේ බස්නාහිර තිබිච්ච කොවිඩ් අවදානම් අපි කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම් පිළිබඳව කතා කළා. ඒක ටිකක් පැතුරුණා බස්නාහිර පළාතට. දැන් අද පුවත්පත කියනවා බස්නාහිර තිබූ කොවිඩ් අවදානම නැගෙනහිර, මධ්‍යම සහ සබර්ගම් පළාත් වලටත් පැතිරී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. ඉන්දික හේවා විතරණයි මේ වාර්තාව ගෙනෙන්නේ. බස්නාහිර පළාත තුළ තිබූ කොවිඩ්-19 අවදානම මේ වන විට නැගෙනහිර, මධ්‍යම සබර්ගම් පළාත් වලට සහ වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලට පැතිර තිබෙන බව සඳහන් කර සිටින්නේ GMO එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. බස්නාහිර පළාතට තිබිච්ච මේ අවදානම පාර්ලිමේන්තුවට ගියානේ. පාර්ලිමේන්තුවේ මොකද තත්ත්වය? පාර්ලිමේන්තුවේ ඊ අපි වාර්තා කර සිටියා අපි පත්තරමේන්තුවේදීත් ඊ දවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා පාර්ලිමේන්තු සභාවාරයන් කොහොමද පවත්වන්නේ කියන එක පිළිබඳව. ඒකේ තීන්දුව නිකුත් වෙලා තියෙනවා. දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා අද පුවත්පතට මේ සිරස්සලේ පාර්ලිමේන්තු රැස්වීම දින 2කට සීමා කිරීමට පක්ෂ नायකයන් සහ පාර්ලිමේන්තු විධායක නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ වාර්තා කර සිටින්නේ අද පුවත්පත. එංගලන්ත ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් කියලා වාර්තා කර සිටින්නේ අද පුවත්පත. ඊයේ දවසේදීත් මේ පුවත් වාර්තා කර තිබුණා. තවදුරටත් ඒකේ ඩිවෙලොප්මන්ට් එකක් එහෙම නැත්නම් වර්ධනයක් තියෙනවා. යාවත් කාලීන වීමක් තියෙනවා. ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් නැවතී සිටින හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් කියලා. හැබැයි මේ සේවකයන් සහ ක්‍රීඩකයන් ඍජු සම්බන්ධතා පවත්වා නැති බවත් අහුරු වී තිබෙනවා. සාද සම්මන්ත්‍රණ රැස්වීම් පැවැත්වීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට දන්වන්න ඕනේ කියලා ඔන්න නිවේදනයක් නිකුත් කරනවා පොලිස් මුලස්ථානයේ. ඉන්දික හේවා විතරණයි මේ වාර්තාව ගෙනෙන්නේ අද පුවත්පතට. සාද සම්මන්ත්‍රණ සහ රැස්වීම් පැවැත්වීමේදී අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳ දැන්විය යුතු බවත් එසේ නොකළහොත් නිරෝධායන නීති යටතේ නීති මගින් කටයුතු කරනවා කියලා පොලිස් මූලස්ථානයේ සඳහන් කර සිටිනවා. ඒ අනුව ඉස්සරහට ඔය එක එක උපන්දින සාද විවාහ මංගලෝත්සව ආදී දේවල් සංවිධානය කරද්දී පවා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ව දැනුවත් කළ යුතුයි කියන කාරණාව තමයි සඳහන් කර සිටින්නේ අද පුවත්පත පොලිස් මූලස්ථානයේ මේ නිවේදනය නිකුත් කරන්නේ. එතරේ මාස 3කට පස්සේ දුරගමන් සේවා ආරම්භ වී තිබෙන බව අද වාර්තා කර සිටිනවා දිවයින පුවත්පත. දුරගමන් සේවා දුම්රිය දහවනේ ඊයේ සිට යලි ආරම්භයි කියලා වාර්තා කර සිටින්නේ අකිත පෙරේරායි මේ වාර්තාව දිවයින පුවත්පතට ගියන්නේ. ඒ අනුව උඩරට මැණිකෙල යාල් දේවිලා ආයේ කොළඹ සහ යාපනය රුහුණු කුමාරලා ගමන් ආරම්භ කළා තිබෙනවා. මේ දුම්රිය දුරගමන් සේවා ආරම්භ වුණා වුණත් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීම තවදුරටත් අපි ගාව තියෙනවා. මොහුණු ආවරණ පළඳින්න ඕනේ, මීටරේ පරතරේ තබා ගන්න ඕනේ, නිතරම තමන්ගේ දෑත් සෝදන එක. මොකද දැන් පැහැදිලි නෑ අපිට මේක හැදෙන එකක් නෑ කියලා හිතාගෙන ඉන්න බෑ. අපිට මේක හැදෙන එකක් නෑ කියලා හිතාගෙන ඉන්න බෑ. එහෙම හිතපු ගොඩක් අයට මේ රෝගය ආසාදනය වෙලා තියෙනවා, වැළඳිලා තියෙනවා. ඒ නිසා දුරගමන් සේවා දුම්රිය ආරම්භ වෙනවා, පාසල් ආරම්භ වෙනවා, සාමාන්‍ය දෛනික ජීවිතේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. හැබැයි තරයේ පිළිපදින්න වෙනවා අපි
සෞඛ්‍ය නීති රීති. ඒවා අපේ ආරක්ෂාවටම තමයි. ලංකාදීප පුවත්පතට යනවා. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ලන්ඩන් නුවර ලාංකික දොස්තර කොරෝනාවෙන් මියයි කියන ඛේදජනක පුවත වාර්තා කර සිටින්නේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ආනමඩුවේ හිරාන් ප්‍රියංකර ජයසිංහ. ලන්ඩන් නුවර රෝහලක සේවයේ නියුතු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පෙරේදා ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි මේ වාර්තා කර සිටින්නේ අද ලංකාදීප පුවත්පත. ඊළඟට මේ තත්ත්වය තුළ වුණත් බස්නාහිර පළාතේ පාසල් අරින්න සාකච්ඡාවක් ක්‍රියාත්මක වන බව විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ඉක්මනින්ම ආරම්භ කිරීමේ අවශ්‍යතාව මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යවරයා ඊයේ පෙරේදා මහා සංඝරත්නය හමුවන අවස්ථාවේදී සඳහන් කර තිබිච්ච කාරණයක් තමයි තවදුරටත් ඉස්කෝල වහගෙන ඉන්න බෑ. මොකද පාසල් වහගෙන හිටියා කියලා ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සෞඛ්‍ය ක්‍රමවේද හැකිතරම් අනුගමනය කරලා පාසල් විවෘත කරන්න ඕනේ. ඒ අනුව මාර්තු මාසයට කලින් විශේෂයෙන්ම ලබන මාසෙ පමණ වන විට බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව අද දිවෙන පුවත්පත සහ ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කර සිටියා. අපි උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතේ වාර්තා කර සිටින බස්නාහිර පාසල් අරින සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. මේ සාකච්ඡාවෙන් පස්සේ මොකද තත්ත්වය කියන එක අපිට වාර්තා කර සිටින්නට පුළුවන්. ඒ අතරේ දිනමින පුවත්පත කියා සිටිනවා ඊයේ ආසාදිතයන්ගේ වැඩිවීමක් තිබෙන බව. අපි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තාත් උපුටා දැක්වුවා 763 දෙනෙක් ඊයේ හඳුනාගත් බව වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පත. ඊයේ ආසාදිතයන්ගේ වැඩිවීමක් 763 දෙනෙක් සොයාගනී කියලා වාර්තා කළා අද දිනමින පුවත්පත. ඔහොම අනතුරු පිළිබඳව කතා කළාට පස්සේ අද මව්බිම පුවත්පත ප්‍රධාන අනුත් සිරස්තලයේ හැටියට වාර්තා කරන කාරණාව තමයි 2021 අවුරුද්දේ ඉන්න අපි 1818 ඒ කියන්නේ 1815 කන්ද උඩරට ගිවිසුමෙන් පස්සේ මේ රටේ ඇතිවෙච්ච ප්‍රධාන නිදහස් අරගලය මුල්ම නිදහස් අරගලය 818 කැරැල්ල 818 කැරැල්ලේදී ඉංග්‍රීසි සුදු ඒජන්තට විදපු ඓතිහාසික ඊතලය මෙන්න කියලා කවුරුවත් අවධානය නොකරන කාරණාවක් පස්සර HMA ක්‍රිෂාන්ත සහ බදුලේ නිශාන්ත අබේගුණවර්ධන වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ පුවත් කතුවරයාත් මේ පුවත සෝදානම් කරගන්නවා ප්‍රධාන අනුසිරස්සලේ හැටියට. ඒ අනුව 1818 ඌව වෙල්ලස්ස කැරල්ලේදී එවකට ඌව සුදු ඒජන්තව සිටි සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් නැමැති ඉංග්‍රීසි ජාතිකයාට වෙල්ලස්සේ සටන්කාමෙන් විසින් විදින ලදැයි සැලකෙන දුන්නට ඉදූ ඊතලය පෙරේදා සවස සොයාගත් බව උණගොල්ල පුරාණ රජමහා විහාරාධිපති හිවෙල්ලවෙල ශ්‍රී සුනන්ද හිමියෝ පවසා තිබෙනවා. නම හරියට කියන්න එපා. හෙවෙල්වෙල ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. බිබ්බිල හෙවෙල්වෙල උණගොල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ අසල ඒ පහ මාර්ගයේ තිබෙන විල්සන් කුල නැමැති ස්මාරකයේ අසල පොළව යට පස්සට යට වී තිබියදී තමයි සොයාගෙන තිබෙන්නේ. මේ සටන තීරණාත්මකයි 1818 කැරැල්ල ඉතාම ම්ලේච්ඡ විදිහට තමයි ඉංග්‍රීසි ජාතිකයන් එවන තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් විදිහට හඳුන්වන බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ කැරැල්ල මර්ධනය කළේ. කැප්පිටිපොළ නිලමෙතුමන් නැවත වතාවක් ජාතික අභිමානය වෙනුවෙන් එහෙම නැත්නම් ජාතික අරගලය වෙනුවෙන් පනපවන්න සුද්දගේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට වටයක් කරකැන්නේ මේ 18 කැරැල්ල වෙලාවේදී මේ ඌව වෙල්ලස්ස කැරැල්ලට සාමාන්‍ය ජනතාව තමයි මුල් වුණේ. ඒ අනුව මේ සටන මෙහෙවන්න ආපු සුදු ඒජන්තයාට විදපු ඓතිහාසික ඊතලය තමයි මේ හඳුනාගෙන තිබෙන්නේ. 1818 කැරැල්ලේදී ඉංග්‍රීසි සුදු ඒජන්තට විදපු ඓතිහාසික ඊතලය හමු වී තිබෙනවා. ඔය කොවිඩ් වුණාට පස්සේ මේ පාර ගමන් කරන්න මට මතක විදියට දිවංගත මාධ්‍යවේදී කසුරි එහෙම කිහිප දෙනෙක් එක්ක තුළ දිවෙන පුවත්පත ඒ කාලේ ලිපි මාලාවක් පළ කළා. ඔය පුරාණ ගමන් මාර්ගයේ සංචාරය කළා. මට හිතන විදිහට ඒක පොතක් විදිහට පළ වෙලා තියෙනවා. අපි උපුටා ගත්තේ මව්බිම පුවත්පතෙන් ඒ පුවත. ඊට පස්සේ මව්බිම පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන තවත් පුවත් කිහිපයක් වාර්තා කරනවා. හංසි නානායක්කාරගේ පුවතක්. රංජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි කියලායි වාර්තා කර සිටින්නේ. මෙහෙමත් පෙරලා බලන්නේ දෙවැනි පිටුවේ තමයි වැඩි විස්තර වාර්තා කර සිටින්නේ. සිරදරුවම් නියම වීමෙන් පසු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වන බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ දැනුම් දී තිබෙනවා. දැන් මේ තත්ත්වය තුළ
නැවතවතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු රංජන් රාමනායක මහත්මයාට පාර්ලිමේන්තුව එන්න පුළුවන්ද? හැබැයි සමගි ජනබලවේගයේ උත්සාහයක් ගන්නවා රංජන් මැති සභාවට නැවත කැඳවන්න. කිරිඇල්ල ඊයේ ඉල්ලීමක් කර බව ජේ.ටී. ද සිල්වා වාර්තා කරනවා අද මව්බිම් පුවත්පත ජාතික පුවත්පත් කිහිපයක් මේ කාරණාව වාර්තා කර සිටියා. විශේෂයෙන්ම සභානායකවරයා සමාවෙන්න ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සහ එමේ සුමන්දිර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊ අදහස් දැක්වුවා. සුමන්දිර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අපහාස කිරීම පිළිබඳව ඉංග්‍රීසි නීතියේ කොතැනක හෝ සඳහන්ව නැති නිසා රංජන් රාමනායක මහත්මයා පාර්ලිමේන්තුවට කැඳවීමට බාධාවක් නැහැ කියලා. ඊට පස්සේ ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ඉදිරි මාස 6ක් සඳහා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයේ හිමිව තියෙන නිසා ප්‍රේමලාල් ජයසේකර මහත්මයාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා දුන්නා වගේ රංජන් රාමනායක මහත්මයාටත් පාර්ලිමේන්තුවෙන්න අවසර දෙන්න කියලා. කොහොමවත් ඊයේ ජාතික පුවත්පත් වාර්තා කර තිබිච්ච කාරණයක් තමයි කතානායකවරයා සඳහන් කර සිටින්නේ නීතිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා සඳහන් මහලේකම්වරයා සඳහන් කරනවා නම් ඔවුන්ගේ නිර්දේශ ලැබෙනවා නම් එහෙම නැත්නම් ඔවුන්ගේ නිර්දේශ අනුව රංජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභාවාර සඳහා රැස්වීම සඳහා සහභාගී වෙන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය වේවි කියලා මව්බිම් පුවත්පතේ ඒ පුවත උපුටා ගත්තේ මව්බිම පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් කිහිපයකම ඒ පුවත වාර්තා කර තිබෙනවා. ඊළඟට මව්බිම් පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තමයි රටේ ඉඳන් ලංකාවට කුඩු පොවන ජාවාරමුන්ට ලොකු දැලක් කියලා කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටිනවා. කීර්ති මෙන්ඩිස් මාධ්‍යවේදියා තමයි සාමාන්‍යයෙන් මේ වගේ පුවත් මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ. ඒ අනුව රටේ ඉඳන් ශ්‍රී ලංකාවට කුඩු බෙදාහරන පුද්ගලයන් පිළිබඳව විදේශගතව සිට මෙරටට මද්‍රව්‍ය තොග වශයෙන් එවනු ලබන ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවටගෙන මෙරටට රැගෙනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ඉහළ පෙළේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් ඊයේ බත්තරමුල්ල ඉසුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අමාත්‍ය ආචාර්ය රියාද් මිරාල් සරත් වීරසේකර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා අමාත්‍ය ශ්‍රේකම් ප්‍රියන්ත මායාදුනි මහත්මයා ඇතුළු නිලධාරීන් සහභාගී වෙලා තිබෙනවා. රටේ අපරාධ සහ යුක්තිය ක්‍රියාත්මක වීමේ වාතාවරණය සඳහා නීතිය කොහොමද බලාත්මක කළ යුත්තේ කියන කාරණාව දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තිබුණා. නීතිය සහ සාමය රටේ පවත්වාගෙන යාමට ජනතාවට අපරාධ නීතිය පිළිබඳ බියකින් තොරව ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය සැකසීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වෙ තිබෙනවා. යනවා විදේශගතව සිට ලංකාවේ පාතාලයේ මෙහෙවන මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන පුද්ගලයන් පිළිබඳව අපිට වාර්තා වෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ විශේෂයෙන්ම වාර්තා වීම තිබුණා. හැබැයි මේ පිළිබඳ සමාජ කතිකාවතක් ඇති වෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මුල් කාර්තුවේදී ඔබට මතකයි අර මොරටුව ප්‍රදේශයේ අවන්හලකට පහර දීලා අන්තිමට පිටරට ඉඳලා දුරකථන ඇමතුමක් ලබාගෙන ඒක හිමිකරුට තර්ජනය කළ සිටියා. කියපන් ගිහිල්ලා පුළුවන් නම් ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට කියපන් මේවා කොහොමද පාලනය කරන්න පුළුවන්ද ඇවිල්ලා පුළුවන් නම් අපිව අල්ලගනින් කියලා. එහෙම තර්ජන කළා. ඒ නිසා සූදානම් මේවට වැටබඳින්න කියලායි වාර්තා කර සිටින්නේ. ඒත් එක්කම විරාමය ලබන්න කලින් ඩුබායි යවන්න පටවමින් සිටි කසලතේ කිලෝ 29000ක් අල්ලයි කියන පුවතත් අපි මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා. උපුටා ගන්නේ මව්බිම් පුවත්පතට කීර්ති මෙන්ඩිස් කියන වාර්තාවක්ම තමයි. ඒ අනුව තවත් මේ තේ තවදුරටත් මේ ලංකාවෙන් බැහැර කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. මේ අපේ ජාතික සන්නාමයක් තමයි හානි කරන්නේ. ජාතික සන්නාමයකට තමයි මේ හානි වෙන්නේ. මේක නවධානය යොමු කළ යුතුයි. පුරවැසි විදිහට අපිට වගකීමක් තියෙනවා. මේ කසලතේ නිෂ්පාදනය එහෙම නැත්නම් කසලතේ අලෙවි කිරීම සඳහා වැටබඳින්න අපිට අතිඩක් තියෙනවා. අපිට මේ පත්තරයක් කියවගෙන යන එක අමාරුයි, ලේසි කොතනද තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. මේ පුවත් හොයන්න කොයිතරම් මහන්සි වෙනවද? මේ පුවත්පත මැදිරියට එන තැන දක්වා කැප කරන පිරිස කොයිතරම්ද කියලා හිතනවා මෙහෙම පත්තර ටික කියාගෙන ඇති. අපි නැවත වතාවක් මව්බිම් පුවත්පතෙන්ම කතාව පටන් ගන්නවා. කතාව නතර කරේත් මව්බිම් පුවත්පතෙන් පත්‍රමේන්තුවේ MS ෆාරුක් වාර්තා කර සිටිනවා TNA යලි පරණ රස්සාවට. මොකද්ද මේ පරණ රස්සාව? දෙවෙනි පිටුව පෙරලා බැලුවොත් වැඩි විස්තර තියෙනවා. ශ්‍රී ලංකාවේ සිදු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම පිළිබඳව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කරන්නයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටවලට යවා තිබෙන බව වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. ඊයේ දවසේ අපි වාර්තා කර සිටියා අරුණ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක මේ පොත වාර්තා කර සිටියා. ඊළඟට අරුණ පුවත්පත ගැන කියපු නිසා මේ සම්බන්ධයෙන් නැත්නම් ජාතික ආරක්ෂාව සහ
ජාතික අනන්‍යතාව ස්වෛරී භාවය ජාත්‍යන්තරයේදී අභියෝගයට ලක් කරන දෙමළ ජාතික සන්ධානය වගේම තවදුරටත් අරුණ පුවත්පත වාර්තා කරනවා මානව හිමිකම් යාන්ත්‍රණය අධීක්ෂණයට මානව හිමිකම් ක්‍රියාකාරීත්වය අධීක්ෂණයට යාන්ත්‍රණයක් ඕනෑ කියලා ක්ෂමා සංවිධානය ඉන්ටර්නැෂනල් accountability mechanism එකක් යාන්ත්‍රණයක් ඕනේ කියලා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියනවා. නයන තරංග ගමගේ වාර්තා කර සිටින්නේ මේ කාරණාව. දැන් විශේෂයෙන්ම අපි කලින් ඉදිරිපත් කරපු පුවත ඒ කියන්නේ TNA එක ඇතුළු සිවිල් සංවිධාන 11ක් කියන කාරණා අතරෙත් ඉල්ලා සිටින කාරණා අතරෙත් තියෙන එක කරුණක් තමයි ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ලංකාවේ ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ලේකම් කාර්යාලයක් පිහිටවන්න ඕන මානව හිමිකම් පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා. දැන් ක්ෂමා සංවිධානයත් මේ කතාවම කියනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා අන්තර්ජාතික වගවීමේ යාන්ත්‍රණයක් ඉන්ටර්නැෂනල් accountability mechanism එකක් ස්ථාපිත කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉල්ලීමක් කරන්න නියමිත බව වාර්තා කර සිටිනවා. එතකොට මේ ජාත්‍යන්තර සංවිධාන ඩොලර් වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන TNA එක. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේදී ඒකීය රටක් වෙනුවෙන් දියුරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දෙමළ ජාතික සන්ධානය මේ එකම සටන් පාටය ගෙනීම පිළිබඳව තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට අරුණ පුවත්පත වාර්තා කරන තවත් පොතක් තමයි කොටස් වෙළඳපොළ ඊයේ ඉහළම අගය වාර්තා කළ බව වාර්තා කරන්නේ නයන තරංග ගමගේගේම වාර්තාවක්. කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ASPI අගය ඉහළම අගය ඊයේ වාර්තා කළා. යනුව ඊයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අගය ඒකක 7922.6ක් ලෙසින් දැක්වුණා කියලා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඒ වාර්තාව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙන සහ විශේෂයෙන්ම විදේශීය ජනමාධ්‍යවල පවා අවධානයට ලක්වෙන කාරණාවක්. නයන තරංග ගමගේ ඊළඟ වාර්තාව මම ඊළඟට උපුටා ගන්නවා අරුණ පුවත්පතෙන් පහසුයි ඉදිරිපත් කරන්න. රාජ්‍ය ආයතන වලට සුදුසුයයි හැඟෙන වැටුපකට විශේෂඥයින් බදව ගන්න අනුමැතිය ඉල්ලයි කියලා දැන් මුලින් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක් එහෙම නැත්නම් චක්‍රලේඛයක් එහෙම නැත්නම් උපදෙස් නිකුත් කළා බදවා ගැනීම සම්බන්ධයෙන් සහ බදවා ගන්නා නිලධාරීන්ගේ තනතුරු වලට පත් කරන අයගේ වැටුප් සම්බන්ධයෙන් දැන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු විශේෂඥ සේවා අවශ්‍ය විවිධ ආයතන සඳහා එම පාලනාධිකාරිය තීරණය කරන වැටුපකට විශේෂඥ පුහුණුව සහිත පිරිස් බදවා ගැනීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇත කියලා නයන තරංග ගමගේ වාර්තා කර සිටින්නේ මේ අද අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ තියෙන තවත් කාරණාවක් තමයි තාක්ෂණ වේදිය උගන්වන පාසල් 100කට විද්‍යාගාර නැහැ කියලා නිලන්ත මధుරාවලයි මේ පුවත වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට. යනු දැන් GLPDS ඇමතුමා නිරෝධායන වෙනවා. ගෙදර ඉඳන් අහගෙන නැත්තේ. ඇමතුමාගේ කාර්ය මණ්ඩලයේ ලේකම්තුමා ඇතුළු බොහෝ දෙනෙකුත් ඉන්නවා. තාක්ෂණ වේදියේ විෂය උගන්වන පාසල් 100කට විද්‍යාගාර නැතිලු. තව කොච්චර කල් මේක පුවතක් විදිහට පවතීවිද ඉක්මනින් මේක නිමා කරන්න අපි ඒක තමයි යෝජනා කර සිටින්නේ. ඊට පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න අද අරුණ පුවත්පත වාර්තාවක් ගෙනනවා. හොරවපතානේ රඳවා සිටි අලි 5 දෙනෙක් කන්න නැතිව මැරිලා සංවේගදායක පුවතක් වාර්තා කර සිටින්නේ සාලිය කුමාර ගුණසේකර. මේ හොරවපතාන අලි රඳවු මධ්‍යස්ථානය ලෝකයේ මේ ආකාරයේ ආරම්භක නැත්නම් ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉක්ුත් 2019 වසරේදී මන්ද පෝෂණයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 5 දෙනෙක් කියලායි වාර්තා කර සිටින්නේ. 31 දෙනෙක් අතුරුදන්. මේක අද ඊයේ නෙවෙයි 2019 අවුරුද්දේ විගණන වාර්තාවක් මගින් තමයි හෙළි කර සිටින්නේ. හොරවපතානේ රඳවා සිටි අලි 5 දෙනෙක් කන්න නැතුව මැරිලා 31 දෙනෙක් අතුරුදන්. අලි අතුරුදන් අලි කන්න නැතුව මැරිලා කියලා කියද්දී ඊළඟට අද අරුණ පුවත්පත වාර්තා කරන පුවත මේ දෙකේ අවස්ථා සම්බන්ධයක් ගලප ගන්න එපා. හොඳේ. ලැබුණු එකම මන්ත්‍රී ධූරේ රනිල් දිවුරුන් දෙන්නේ එයාටම හිතෙන දවසක කියලා වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අජිත් අල්හකොන් වාර්තා කරනවා අරුණ පුවත්පතට. එජාපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරේ රනිල් වික්‍රමසිංහ දිවුරුන් දෙන්නේ පක්ෂ නායකයා ලෙස ඔහුම තීරණය කරන දිනයක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහත්මයා ඊයේ සඳහන් කර සිටියා කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිද්දී Daily Mirror පුවත්පතට අවධානය යොමු කරන්න කැමතියි. මොකද Daily Mirror පුවත්පත කියනවා Naveen to decide soon if he will accept UNP national organizer post.
ජාතික සංවිධායක තනතුර බාර ගන්නවාද නැද්ද කියන එක ළඟදිම තීරණය කරනවා කියලා. ඒ කියන්නේ පක්ෂේ ඉන්නවද නැද්ද කියන එකත් මේ අනුව තීරණය වේද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. උපුටාගත්තේ අද ඩේලි මිරර් පුවත්පතෙන්. ඊට පස්සේ අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත සංවේගදායී පුවතක්. මේක ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කර සිටිපු කාරණයක්. අල්ලිමිය යනවා. ඊට පස්සේ මේ බලන්න නකල්ස් භූමියේ නිදැල්ලේ සිටින මී ගවයන් මරා මස් කරන කල්ලියක්. මේ ඡායාරූපය දිහා බැලුවෙන් පස්සේ ඔබට ඒකේ කොයිතරම් සංවේදී සහ මේක අමානුෂිකද ම්ලේච්ඡද කියන කාරණාව පැහැදිලි වෙනවා. නාවුල I.A. කුමාර මාතලේ හේවා P. කරුණාරත්න බුද්ධික සමරවීරය වාර්තා කර සිටින්නේ ලෝක උරුම නකල්ස් වනභූමියේ නිදැල්ලේ සිටින මී ගවයන් හොර රහසේ ඝාතනය කරන කල්ලියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔන්න අපි මේ ගැටලුව වනජීවියට විතරක් නෙවෙයි පොලිසියටත් මේ ගැටලුව යොමු කරනවා. එහෙම මීහරක් නිදැල්ලේ ඉන්න උදවිය පිළිබඳව සඳහන් කළාට පස්සේ නකල්ස් රක්ෂිත භූමිය මව්භූමිය ඒකම වාර්තා කරනවා භාෂණයට නිදහස ඉල්ලන කුරුණෑගල සජබ විරෝධතාව වාර්තා කර සිටින කුරුණෑගල ජයන්ත දිසානායක ඇතුළු පිරිස සමග ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුල සහ අශෝක් අබේසිංහ කියන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ විරෝධතාව පැවැත්වුණේ. මව්බිම් පුවත්පතේ වාර්තා කර සිටින්නේ මේ විරෝධතාව පිළිබඳ පුවත භාෂණයට නිදහස ඉල්ලන කුරුණෑගල සජබ විරෝධතාව. අපි යනවා ඊට පස්සේ අද පුවත්පතට තවත් මේ දවස්වල සාකච්ඡාවට ගෙනෙන කාරණාවක් තමයි වතුකම්කරුවන්ගේ දෛනික වැටුප පිළිබඳව. අද පුවත්පත මේකට අදාළ මේ කතිකාවතේ මාන කිහිපයක් එකට වාර්තා කරනවා. වැවිලි ගිවිසුම නිසා දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැංවීමට රජයට හැකියාවක් නැහැ. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ගිවිසුම අහෝසි කරන්න ඕනේ. ගිවිසුම අහෝසි කළාට පස්සේ පඩිපාලක සභාව මගින් වැටුප් වැඩි කිරීමට කැබිනට්ට යෝජනා කරන්න පුළුවන් කියලා අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියන්නේ වතුකම්කරු මූලික දෛනික වැටුප රුපියල් 1000ක් කරන්න බෑ. දීමනායක දෛනික රුපියල් 1000ක් ලබා දෙන්න පුළුවන්. දීමනායක දෙන්න පුළුවන් 1000ක්. හැබැයි මූලික වැටුප 1000ක් කරන්න බෑ කියලා. වතුකම්කරු මධ්‍යස්ථානය කියනවා දීමනා එකතු කර දෛනික වැටුප 1000ක් කිරීමට ආණ්ඩුවේ ව්‍යාජ උත්සාහයක නිරත වන බව. නෑ දීමනා 1000ක් වැඩක් නෑ. මූලික වැටුප 1000ක් කරන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ අද පුවත්පත වාර්තා කරන විදිහට වතුකම්කරු මධ්‍යස්ථානයේ. මේ තමයි ඒ සම්බන්ධ කතිකාවත. ඊට පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න දිනමින පුවත්පත වාර්තා කරන පුවත් දෙකක් වෙත. ඒ තමයි දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති තර කරන්න රජයේ සූදානම් කියලා ධනුෂ්ක ගොඩකුමරයි වාර්තා කර සිටින්නේ. ඒ වගේම දේශපාලන පරිගැනීම් කොමිසමේ අවසන් නිර්දේශ වලට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. මුල් පිටුවේම වාර්තා කරන කාරණයක් තමයි ඒ අපි උපුටා ගත්තේ. ඊළඟට අපි සූදානම් මව්බිම් දිනමින පුවත්පත කියන තවත් වැදගත් කරුණක් අවධානයට ලක් කරන්න. සංඥා භාෂාව පිළිගන්න රජයේ අවධානය. සංඥා භාෂාව පිළිගන්න රජයේ අවධානය මේක අපි ඉතාමත් මගේ කරන කාරණාවක්. විශේෂයෙන්ම සංඥා භාෂාව වගේම බ්‍රේල් ක්‍රමයක් පිළිගන්නට සහ මේ පිළිගැනීම පමණක් නෙවෙයි මේ සඳහා ක්‍රමවේද සකස් කරන එක තමයි වැදගත්. ශ්‍රව්‍යාබාධිත තැනැත්තන්ගේ අයිතීන් තවදුරටත් සුරක්ෂිත කරන පිණිස සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීමට 2010 අවුරුද්දේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා පනත් කෙටුම්පතක් සූදානම් කිරීමට නියමිතව තිබෙන බව ධනුෂ්ක ගොඩකුමර වාර්තා කර සිටින්නේ අද දිනවෙන පුවත්පත. සංඥා භාෂාව වගේම බ්‍රේල් අක්ෂර ක්‍රමයක් සමාජගත කිරීම සඳහා ඒ සඳහා එහෙම නැත්නම් අන්ධ එහෙම නැත්නම් ඒ විශේෂ අවශ්‍යතා සහිත ජනතාවගේ අවශ්‍යතා සපුරන ක්‍රමවේදයක් අපිට මතකයි. පාර යන්න නිසි ක්‍රමවේදයක් එමෙත පාර යන්න පහසුකම් සැලසුව නොතිබුච්ච යුගයක වර්තමාන ජනාධිපති ආරක්ෂක ලේකම්වරයාව ඉන්න කාලෙදි තමයි අර පාරේ අන්ධ ජනතාවට ගමන් කරන්න පහසු වෙන විදියට පෙව්මන්ට් එකේ එහෙම නැත්නම් පදික වේදිකාවේ වෙනම ඒ ස්පර්ශක තීරයක් හැදුවේ. මේ විදියට ක්‍රමවේදයන් සකස් වෙන්න ඕනේ. සමාජයක් දියුණු වෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම සමාජයේ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත ජනතාවගේත් අයිතිවාසිකම් තහවුරු වීම. ඊට පස්සේ අපි සූදානම් අවධානය යොමු කරන්න දිනමින පුවත්පත ගෙනෙන තවත් කාරණාවක්. ඒ තමයි දිනමින පුවත්පත කියනවා සංචාරකයන් ගෙන්වීම පිළිබඳව කාරණාව. සංචාරක ව්‍යාපාරික ආයතන වලට තවදුරටත් සහන ලබා දෙනවා. ජල විදුලි බිල්පත් සඳහා සහන ලබා දෙන බව අද දිනමින පුවත්පත සඳහන් කරද්දී ඩේලි මිරර් පුවත්පතට යන්න ලැසි. ඩේලි මිරර් පුවත්පත කියනවා තර්ජන ගර්ජන මැද්දේ අර අපි කිව්වා වගේ බල්ලොත් බුරනවා තවලමත් යනවා තවලමත් ගියා බල්ලොත් බිරුවා. ඒ අතරේ 42 million revenue from tourist project pilot. ඒ කියන්නේ නියම ව්‍යාපෘතිය හරහා
ටුවරිස් පයිලට් ප්‍රොජෙක්ට් එක හරහා නියම ව්‍යාපෘතිය හරහා කෝට් මිලියන 42ක ආදායමක් උපයාගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරනවා. 1500කට ආසන්න යුක්‍රේන ජාතිකයන් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මේ ක්‍රමවේදය බයෝ බබල් ක්‍රමයේ යටතේ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා අද පුවත්පත් කිහිපයකම වාර්තා කර සිටියා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කියනවා මේ විදිහට ඉදිරියටත් සංචාරකයන් ගෙනවීම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ අතරේ දිවයින පුවත්පත වාර්තා කරනවා දිවයින 7 වෙනි පිටුවට ගියොත් සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ 21 වනදා සිට විවෘත වනවා. 21 වනදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් කියලා සඳහන් කරද්දී අද මව්බිම් පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා සංචාරකයන් සඳහා සීගිරිය විවෘත වූ බව වාර්තා කර සිටින්නේ මව්බිම් පුවත්පත. ඒ අනුව සංචාරය සඳහා පැමිණි යුක්‍රේන සංචාරකයන් පිරිස සීගිරිය වන්දනා කළා. සීගිරිය සංචාරය කළා. පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ලැබුවා. මේ පිරිසට මහත් හරසර ලැබුණා. පිරිස ආපසු යනතුරු සීගිරිය දේශීය සංචාරකයන්ට තහනම් කලාපයක් බවට පත් වුණා. මොකද මේ හරසර ලැබෙන්නේ සීගිරිය අවට ජනතාව තමයි දන්නේ සීගිරිය ආශ්‍රිතව ජීවනෝපාය සකසා ගන්න ජනතාව තමයි දන්නේ විදේශ සංචාරකයන් නොපැමිණීමෙන් පහුගිය කාලේ ඕන් කොයිතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නාද කියලා. නිසා ජන සමාජය ආරක්ෂා වෙන විදියට ජන සමාජයට කොවිඩ් වසංගතය පැතිරෙන්නේ නැති විදියට බයෝ බබල් ක්‍රමයට සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදිමින් මේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම වටිනවා. එනිසායි ඒ සංචාරකයන්ට හරසර ලැබෙන්නේ. ජාතික පුවත්පත් කිහිපයක මේ පුවත වාර්තා කර තිබුණා. අපිට පුළුවන් ජාතික පුවත්පත් වාර්තා කරන තවත් පුවත් කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ තමයි ඇතුල් පිටුවල වාර්තා කරන පුවත් පිළිබඳව අපි මෙහිම අවධානය යොමු කරනවා. ඒ අනුව අපි සීගිරිය පිළිබඳව පුවත කිව්වා. තවත් විශේෂම කියන්න ඕන කාරණාවක් තමයි ඉහළම ලකුණු ලබාගත් පාසල් ශිෂ්‍යයන්ට පවා පහේ ශිෂ්‍යත්ව හපනුන්ට පවා ජනප්‍රිය පාසල් නැහැ. බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා නිලන්ත මදුරාවලගේ මේ වාර්තාව ඔස්සේ අපි උපුටා දක්වනවා. ඉල්ලා සිටිනවා දක්ෂ දරුවන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීමට තිබෙන අවස්ථා අද කප්පාදු කරගෙන යනවා කියලා දරුවෙකුගේ පියෙක් උපුටා දක්වමින් අරුණ පුවත්පත කියනවා. සම්පූර්ණයෙන් වගකිව යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයයි කියලා ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයා කරනවා චෝදනාවක්. මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා කියන මෙවර ජනප්‍රිය පාසල් වල අවස්ථාව ලැබී තිබෙන්නේ ඉහළ ලකුණු ලැබූ සිසුන්ටයි. අනේ අපිත් ගමේ ඉස්කෝල වලින් ශිෂ්‍යත්ව පාස් වෙලා ආපු උදවිය නිසා මේ දරුවන්ට අවස්ථාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි සුරුස් කාලා කියනවා අපි කියලා කිව්වේ කණ්ඩායමක්නේ. මම මේ තිරේ ඉස්සරහ හිටියට තවත් විශාල පිරිසක් ඉන්නවා. අපි ඉක්මනින්ම කියනවා 73 වන ජාතික නිදහස් සමරුව පෙබරවාරි 4 වෙනිදා අභිමානවත්ව සමරනවා. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්. ඒ තමයි මෙවර තේමාව. නිදහස් දිනී තේමාව. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් කුරත්න මහත්මයා කරන ප්‍රකාශයේ මව්බිම් පුවත්පත උපුටා දක්වන මේ ආකාරයට ඊළඟට අපි කාටූන් බලන්න කලින් ඉක්මනින්ම මේ පුවත ගැන කියන්න ඕන නිසා කියනවා මහාමායා බාලිකාවේ දියණියන් දළදා සමිඳුන්ට පොත් පූජා කරති මොනතරම් විශිෂ්ටයක වුණත් ශික්ෂණයක් නැත්නම් වැඩක් නැහැ කියලා අස්ගිරි පරිවිනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ සඳහන් කරනවා. මෙන්න හොඳ වැඩක් මහාමායාවේ දරුවන් දියණියන් කරපු. සූදානම් ඊට පස්සේ අපි කාටූන් බලන්න උණුණු කාටූන් තියෙනවා ගේන්න ලැස්සි. එම්.ඩී. විරරත්නගේ මරිසිපාල කාටුනින් උපුටා ගන්න කැමති වසන්ත සමරසිංහ කියනවා විපක්ෂය රටේ ප්‍රශ්න කතා කරන්නේ නැතිලු. කවුද හත්තිලව්වේ විපක්ෂය එයාලා නෙවෙයිද එතකොට? කවුද හත්තිලව්වේ එතකොට විපක්ෂය එයාලා නෙවෙයිද? එම්.ඩී. මේ කතාව අහන්නේ. අපි දවසේ පද 4 තියාගන්නවා අන්තිමට ඉදිරිපත් කරන්න. හසන්ත විජේනායක හුරේරා පොකට් කාටුනිය. කොරෝනා හින්දා පාර්ලිමේන්තු රැස්වීම තියන්නේ සතියකට දවස් 2යිලු බං. ඕක රැස් වෙන්නේ නැති එකෙන් රටට කීයක් ලාභ වෙයිද සර්? ගණන් කරලා බලන්න වෙනවා මේක රැස් වෙන්නේ නැති එකෙන් තියෙන වාසිය මොකද්ද කියලා. ගපිරිගේ කවි දෙක අපි තෝරගන්නේ අරුණ පුවත්පතෙන්. හේතුව මේකද මේකයි ප්‍රශ්නේ. දිගටම පෙරදෙද්දි මැච් ටික අපේ අය අපිටත් හිතුණ ඇයි පිටරට වලට බය බැලුවම එකින් එක එළියට ඇවිත් එය හේතුව ඒකටත් ස්ථිරි පරාණය. රට ගැන ලොවේ නම රැඳුනා ක්‍රිකට් නිසා අපි ආදරේ එනිසයි හැම දේම වසා. එලිපිට ක්‍රීඩකයෝ ඇරගන්නවා අසා දැම්මා හනික අපි ටීවී එකත් වසා. හැබැයි ඒ වුණාට වසන්ත මොසේ T10 තරඟාවලිය නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ ගපිරි කියන්නේ දැන් සමාජ මාධ්‍යවල එහා මෙහා කුණු
සහ වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් හුවමාරු වෙනවා. හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකුත් සම්බන්ධයි. කාන්තාවන් ඉන්නවලු, ජනප්‍රිය ක්‍රීඩකයන් ඉන්නවා. ගපිරි කවි කිව්වේ ඒක ගැන. අරුණ පුවත්පතේ හසන්ත විජේනායක අඳින කාටූනය සමගි ජනබලයේ වේගය කියන වාහනේ සජිත් ප්‍රේමදාස මහත්මයා එළවගෙන යනවා. පිටිපස්සේ ආසනේ චම්පික රණවක මහත්තයා එළියට අත දාලා මොකද මේ කරන්නේ? කම්බි එහෙම නැත්නම් ඇන සහිත මේ ලෑලි කෑල්ල අර සමගි ජනබලවේගය කියන වේගෙන් යන වාහනයට තියන්නයි හදන්නේ. තියාවිද තිව්වොත් මොකක් වෙයිද? මේක දකීද නොදකීද නැත්නම් දැක්කත් නොදැක්කාසේ ඉඳීද? ඔය කටකහනවට කියන කතානේ. මෙන්න කටකහනවට කියන කතා ඊළඟට කවියෙන් කියන හැටි. රංචගොඩ ළමයයි මේ කවි කියන්නේ. අරුණ පුවත්පතෙන් අපි උපුටා ගන්නේ LTTE හා ISIS ත්‍රස්වාදී කල්ලි කවුරුත් දන්නා. ඒ හා සමානව අතුකා දැමිය යුතු තව කල්ලියක දූෂිත නිලධාරි රැස. කොයි ආණ්ඩුව ආවත් මේ සත්තු හොරකම් කරන එක නෑ නවතාලන්නේ. PCR මගඩිය අල්ලාගත්තු බුද්ධි අංශයටයි අපගේ ප්‍රණාම කියලා රංචගොඩ ළමයා කවි කියද්දි ඊට පස්සේ අපි ලෑසි අද ඩොග් ටෝක් බලන්න. මේ ඩොග් උනාට කඳ කාගෙද තියෙන්නේ කියලා ඔළුව විතරයි සුනක වෙස් අරගෙන තියෙන්නේ. පාටලි ලොක්කා 43 අටව ගන්න ඉස්සරහට යන්න ෆුල් ට්‍රයි. පාටලි ලොක්කා 43 අටවගෙන ඉස්සරහට යන්න ෆුල් ට්‍රයි. සජිත් ලොක්කා අලියට කරපු දේම පාටලි ලොක්කා ටෙලිෆෝනයට කරයිද මන්ද කියලා අලියටයි මේ සැකෙතෙන්න. අලියොන්ගේ සුනකයන්ගේ කතාව. පෙරලා බලන්නේ අද පුවත්පතම තමයි ජනරානි කාටුනේ. රත්නපුරේ කුළුණක් හදනවනේ. කුළුණ ගැන තමයි මේ දවස්වල කතාව. ජනරානිටත් මේ කතාව ඇහෙනවා. රත්නපුරේ කුළුණක් හදනවා. ළමයින්ට පාඩම් වලට සිග්නල් කුළුණක්ද? ජනරානි එහෙමයි අහන්නේ. නෑ මැණික් කුළුණක්. සර් මැණික් වලට කුළුණු නෙමෙයි දෝනාවක් හරන්න එපේ. හැබැයි අපි පත්තරමේන්තුවේදීත් බුද්ධඝත් පැහැදිලි කරලා දුන්නා. මේ ඇයි කුළුණක් හදන්නේ? සංචාරක ආකර්ෂණය දිනා ගන්න. අපේ මැණික් ටික ගෙනහිල්ලා අර සින්තටික් මැණික් විකුණන තායිලන්තේ සිංගප්පූරුවේ කෝටි ගණන් වලට විකිනෙද්දි ඒ රටට සංචාරකයෝ ඇවිල්ලා කෝටි ගණන් වලට දීලා අපේ මැණික් මිලට ගනිද්දි ඇයි ඒ සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න? ඇයි ඒ ව්‍යාපාරිකයන් ලංකාවට ගෙන්න ගන්න අපි උත්සාහ නොකළ මෙච්චර කල්? ඒ නිසායි මැණික් කුළුණ හදන්නේ කියලා බුද්ධකීය පැහැදිලි කළා. දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය මේ වසර අවසානයේට කලින් අලුත් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනවා කියලා GL පිරිස් ඇමතුමා කියන්නේ. චන්ද්‍රිකා කාලේ එතුමාගේ පැකේජියත් මතකයට නැගෙනවා. චන්ද්‍රිකා කාලේ එතුමාගේ පැකේජියත් මතකයට නැගෙනවා. ගෙදර දැන් අහගෙන නැත්තේ. ඊට පස්සේ මේ 51:49 කොහොමද බෙදලා තියෙන්නේ? කඩුව කා අතේද තියෙන්නේ? කඩුවෙන් නෙවෙයි මේක මන්නකින් කපලා තියෙන්නේ. උදේ විමලසිරිගේ මේ කාටුනේ තේමාව අසල්වැසියාට ප්‍රේම කරනවා. අසල්වැසියා කියන්නේ කවුද? පේනවා මෝදි ඉන්දියාවේ අගමැතිවරයා මල්ල සූදානම් කරගෙන ඉන්නවා. 51 කපලා 51කින් චුට්ටක් අඩු කළා 49 කොස්ගෙඩිය. මේ අපේ ගහේ හැදිච්ච කොස්ගෙඩිය කපලා තියෙන්නෙත් කොස් කොටයක් උඩ තියලා. ඒක තමයි වැඩේ. එතකොට මේ කඩුවෙන් මෙහෙමද කොටන්නේ කියලයි උදේ විමලසිරි ප්‍රශ්න කරන්නේ. ඊයේ වරාය ඉංජිනේරු සේවා සංගමයේ සංවාදය තවදුරටත් පුළුල් කරා. මේ සංවාදයත් එක්කම මතවාද වෙනස් කරන්න පුළුවන් වඩා වාසිදායක කොන්දේසි යටතේ මේ වරායේ නැගෙනහිර ජටිය පවත්වාගෙන යාම තමයි අපේ අරමුණ. පංකජ රුවින්දගේ සරදම් පොකට් කාටුනේට යනවා. PCR වලින් මිලියන ගාණක් වංචා කරලලු. ඕකුනේ යහපාලන කාලෙදී නම් GMO එක මොනව කරයිද සර්? හැබැයිටමනේ. තිස්ස හේවා විශ්වගේ හිනාවෙස් අපි ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ. බලන්න මේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. පොහොට්ටුවට අහෝ දුකකි. විහගුන් සමග සමරණයන් ඇරඹූයේ ගෙම්බන් සමග කඳ පණුවන් ලං වූයේ. පින්තූරේ බලන්න. හිතන දේ ඔබේ හිතේ තියාගන්න. දාසාපෝලන් නිර්මාණය කරනවා ලංකාදීපයට මේ කාටුනේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පෙරේදා කිව්ව කතාවක් කොරෝනා එන්නත ගැන කිසි සූදානමක් නැහැ. හැබැයි දාසට පේන විදිහට අලියා ඔත්පල වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා වලේ වැටිලා ඉන්නේ. තාම ඉන්නේ අගාදේ. ඒ අතර මාධ්‍ය සාකච්ඡාවක් තියමනුයි කියන්නේ පත්තර
කොරෝනා එන්නත ගැන කතා කරන්නේ. අපි මේ දවසේ පද 4න් ඉවර කරන්නද මොකද කරන්නේ? දවසේ පද 4න් ඉවර කරමු. විදුර අබේනායකගේ මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්න මේ කාලයේ බලයක් නොතිබුණත් වටි රනිල් කියයි මග බැස ඇතු පිටින් වැටි නරියෙක් එදා මිදි පොකුරක් දෙනත ගැටි සිහියට නැගෙයි මෙදිතිත්තයි කියපු හැටි. සිහියට නැගෙයි මෙදිතිත්තයි කියපු හැටි. හැබැයි ඒ නරියා වුණත් උත්සාහය අත්හැරියේ නෑ. නරියා උත්සාහ කළා. ඒ නිසා උත්සාහය අත්හැරින්න සුදුසු නෑ. අද දවස් උදා වෙලා තියෙනවා උත්සාහවත් වෙන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය නීති රීති පිළිපදින්න ඒ ආරක්ෂාව වෙන කාටවත් නෙවෙයි ඔබට මට සහ ඔබේ වටේ ඉන්න අයට. ආරක්ෂාව වුණොත් ඒ ආරක්ෂාවේ ප්‍රතිඵල ඔබට සහ ඔබේ වටේ ඉන්න අයට. විමසිල්ල ඔබට සනසිල්ල උදා කරાવી. අපි යලිත් හෙට පත්තරමෙන් තියෙන ගහමු. ආයිබෝන් ඔබට.